අපගේ සිංහල කතෝලික කෙනෙක් මුස්ලිම් ප්‍රදේශයක ඉන්නේ. ඒත් වශයෙන්ම සුනිල් මහත්තයාගේ කතාව මම පිළිගන්නවා. මොකද විශේෂයෙන් මම අදහන්නේ එකම සරපඩ දාලා දෙවියන් වහන්සේ කෙනෙක් ගැන විතරයි. ඉතින් මට මේ ගැන මම සුද්ධ පුරාණය ගැන අසල්වාසී කට්ටියගෙන් දැනුවා මට සුද්ධ පුරාණය සිංහලට ප්‍රකාශ කරලා දෙන්න පුළුවන්ද කියලා. ඒක මට තාම බැහැගෙවි තියෙනවා. ඉතින් මට අත් වශයෙන්ම කියනවා නම් ඔයගොල්ලන්ගේ පල්ලියේ තමයි මේ පිටුවමයි. ඉතින් මේ පල්ලි යාත්‍රා කරන වෙලාවට මම තමයි ඒක යාත්‍රා කරනවා. මම අදහන්නේ උන්වහන්සේ කැමතන උන හැමදාම සිද්ධ වෙන්නේ. ඉතින් මට හුඟක් ඕන කරලා තියෙනවා විශේෂයෙන්ම සුද්ධ පුරාණය ගැන විශේෂයෙන්ම හැදෑරීමට. මොකද මම අත් වශයෙන් මම කතෝලිකයෙක් වුණත් මම අන්‍ය ආගම් වලට ගෞරව කරනවා. මොකද එතන කියන්නේ සාමාන්‍යයෙන් අපි හරයගම් බැලුවොත් බෞද්ධයෙක් වෙන ගහන්න බෞද්ධයම වෙන්න පුළුවන්. අපි වෙන ආගමක නම් ඒ වෙන්න පුළුවන්. අපි අත්‍යවශ්‍යයෙන් මේ ඉස්ලාම් ධර්මයේ කියන්නේ කතෝලික අපේ බොහොම පිටු දෙයක්. මම අහලා තියෙනවා සුද්ධ පුරාණයේ සුද්ධ දේශනා කරන සඳහන් තියෙනවා කියලා. මම මේක හාල්පාසයි ඉන්නේ මේ පොතක් අපි ලබාගෙන කියවන්නේ. නමුත් තාම මට ඒක නොහිතක් උදා වුණා. ඒ සුනිල් මහත්තයා කිව්ව දේ මම එකද වෙනවා. ඒ ඔබතුමාගේ අනුග්‍රහය ලැබිලා අපිට මේ අවස්ථාව ලබා දුන්නොත් බොහොම සතුටුමත් වෙනවා ප්‍රකාශ කරනවා. ඒ ඔබතුමාගේ ඉල්ලීම ඔබතුමාගේ ප්‍රශ්නේ අපිට ඉදිරිපත් කරනවා. ඔව් දැන් මගේ තියෙන එකම ප්‍රශ්නේ මේකයි. මම මේ ගැන අදහස් ප්‍රකාශ කරුවාට ඔබතුමාගේ මම සමාවෙලා ඉන්නවා. සාමාන්‍ය සුද්ධ බයිබලයේ සර්වප්‍රදාන දෙවියන් වහන්සේට කියන්නේ යෙහෝවා කියන. මට මේක විතරයි දෙන විශාල ප්‍රශ්නේ. අමත ඔයගොල්ලෝ කියන්නේ අල්ලා දෙවියන් කියලා. ඉතින් අන්නේ ඒක පොඩ්ඩක් ඉලාකමයි කරගන්න වහන්සේක ඔබට පුළුවන් දෙයක් මේ වන්න උදව් කරන්න. මාත්‍යගේ නම මම මිල්ගොයි පෙරේරා අලපාව රට්ට කලින් අරාවති ඉන්නවා. පෙරේරා මහත්මයාගේ ප්‍රශ්නේ තමයි අත වශයෙන් මේක හොඳ ප්‍රායෝගික කාලෝචිත ප්‍රශ්නයක්. එතුමා අහන්නේ මේ අල්ලා යනුවෙන් මුස්ලිම් ජනතාව හඳුන්වන්නේ කාවද? අපි යෙහෝවා කියලා හඳුන්වන්නේ. ක්‍රිස්තියානි ජනතාව වශයෙන් අපි යෙහෝවා යනුවෙන් තමයි දෙවියන්ව හඳුන්වන්නේ. අල්ලා යනුවෙන් දෙවියන්ව හඳුන්වන්නේ ඇයි? මොකද්ද මේ යෙහෝවා අල්ලා කියලා මෙන්න නම් වලින් අපි හඳුන්වීමට හේතුව? යනාදී කරුණු කාරණා අන්තර්ගත කරලා එතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. ඉස්ලාම් ධර්මය සර්ව බල දෙවියන් කෙනෙක් ගැන ප්‍රකාශ කරන බව මා මුලදීම ඔබ සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කළා. එම දෙවියන් පිළිබඳ කතා කිරීමේදී ඉස්ලාම් ධර්මයේ සම පිටම මූලික වශයෙන් ප්‍රධාන ප්‍රමුඛ ස්ථානයක් ලබා දීලා හඳුන්වන නම තමයි අල්ලාහ් කියන නාමය. එම අල්ලාහ් කියන වචනය අරාබි වචනයක්. අරාබි භාෂාවෙන් නබිනායකතුමාණන් ඉපදුන සමාජය තුළ ඒ ජනතාව එකම එක් දෙවියන් කෙනෙක් හැඳවීමට ඒ මුස්ලිම් නොවන අරාබි ජාතිකයන් භාවිත කළ වචනය තමයි අල්ලාහ් කියන වචනය. අල්ලාහ් කියන වචනේ නබිනායකතුමාණන් අලුතින් මේ ලෝකයට හඳුන්වා දුන්න වචනයක් නොවේ. නබිනායකතුමාණන් ඒ ජනතාවට ඒකදේවවාදය සර්ව බල දෙවියන්ගේ පැවැත්ම එකම දෙවියන් සිටින බව පැහැදිලි කිරීමේදී ඒ ජනතාවගෙන් සමහර ප්‍රශ්න අසන්නටයි කියලා දෙවියන් නබිනායකතුමාණන්ට අනකලා. වලයින් සමන්තුම් මන් ඛලක සමාවාති වල් අර්ද් ලා යකුලුන අල්ලාහ්. නබිවරයාණනි අසන්න. මෙම ආස්වා පොළව නිර්මාණය කර තිබෙන්නේ කවුරුන්දයි එම ජනතාවගෙන් අසන්න. ලා යකුලුන අල්ලාහ්. එම ජනතාව නිසකවම පවසයි අල්ලාහ් යනුවෙන්. මෙම පරිසුද්ධ වූ කුර්ආන් ලකිය අනුව අපට පැහැදිලි වෙනවා නබිනායකතුමාණන්ගේ සමාජයේ එතුමාණන් උපත ලැබූ ඒ සමාජයේ මුස්ලිම් නොවන ජනතාවත් අල්ලාහ් කියන ඒ වචනය එකම දෙවියන් හැඳින්වීමට භාවිතා කර තිබෙනවා. නබිනායකතුමාණන් කළ දේ තමයි ඒ ජන සමාජයේ භාවිතා කළ ඒ වචනයම ඒ අර්ථයෙන්ම ඒ සර්ව පරාක්‍රම බලය සහිත එකම දෙවියන්ට නබිනායකතුමාණන් එම වචනයම භාවිතා කරලා අල්ලාහ් පිළිබඳව ඒ ජනතාවට දැනුවත් කළා. අල්ලාහ් කියලා නබිනායකතුමාණන්ගේ කාලේ ජනතාව හඳුන්වන එක හරි. අරාබි ජාතිකයන් හඳුන්වන එක හරි. මුස්ලිම් නොවන ඒ ජාතිකයන්
ශ්‍රී ලංකාව තුළ සිංහල කතා කරන ඇයි ඔයගොල්ලෝ අල්ලා කියලා කියන්නේ? ඒ ප්‍රශ්නෙට තමයි පිළිතුර එතුමාට ලබා දෙන්න ඕන. එතනදී අපි සලකලා බලන්නට ඕන අද දෙවිවරුන් කතා කරනකොට දෙවියන් කියන වචනේ පාවිච්චි කරනකොටම විවිධ ප්‍රශ්න මතුවෙනවා. මම දෙවියන් කෙනෙක් සිටිනවා. එම දෙවියන් අපව නිර්මාණය කර තිබෙනවා කියලා පවසනකොට සුමන සමන් දෙවියන්ව අදහන කෙනෙක් හිතයි. මේ මහත්තයා කතා කරන්නේ සුමන සමන් දෙවියන් ගැන කියලා. නෑ කතරගම දෙවියන් අදහන මහත්තයෙක් හිතයි. මේ මහත්තයා කතා කරන්නේ කතරගම දෙවියන් ගැන කියලා. නෑ භද්‍රකාලී අම්මන්ව දෙවියන් කොට සලකන කෙනෙක් හිතයි. මෙයා කතා කරන්නේ භද්‍රකාලී මෑණියන් ගැන කියලා. විෂ්ණු දෙවියන් සිව දෙවියන්ව අදහන කෙනෙක් කියයි. මේ කතා කරන්නේ අපේ දෙවියන් ගැන කියලා. දෙවියන් කියන මේ පොදු වචනය භාවිතා කරනකොට විවිධ ජනතාව විවිධ අර්ථකථනයක් ලබා දීලා තම තමන් අදහන දෙවියන්ට තම තමන්ට ආවේනික නාමයන් පාවිච්චි කරගෙන සිටින නිසා දෙවියන් කියන මේ පොදු වචනය අරහා දේව සංකල්පය හඳුන්වා දීමට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් තිබෙන නිසා දෙවියන් කියලා කියනකොට බහුදේවවාදයේ අදහන කෙනෙක් කල්පනා කළොත් මේ කතා කරන්නේ එක දෙවියන් කෙනෙක් ගැන නෙමෙයි බහුදෙවියන් ගැන කියලා නැත්නම් දෙවිවරුන් ගැන කියලා එතන ප්‍රායෝගික ප්‍රශ්නයක් මතුවේ. නැත්නම් මේ කතා කරන්නේ දෙවියන් කියන පුරුෂ කෙනෙක් ගැන නෙමෙයි දෙවඟන කියන ස්ත්‍රී කෙනෙකුත් සිටිනවානේ. ඔවුන්වත් වුන් අනුමත කරලා කතා කරනවා කියලා යම් කිසි කෙනෙක් වැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන නිසා මුස්ලිම් ජනතාව බහුවචනයක් නොමැති ශ්‍රීලිංගයට අයත් නොවන දෙවියන්ට පමණක්ම ආවේනික ඒ අරාබි වචනය අල්ලාහ් කියන වචනය අපි දෙවියන්ට භාවිත කරනවා. God කියලා ඉංග්‍රීසි වලින් අපි ආමන්ත්‍රණය කරත් gods කියලා දෙවිවරුන් කියන බහුවචනයක් තිබෙනවා. නැත්නම් goddess කියලා දෙවඟන දිව්‍ය මෑණියන් හඳුන්වන ස්ත්‍රීලිංග පදයකුත් තිබෙන නිසා ඒ දෙවියන්ගේ ඒ ඒකීයතාවය ඒ දෙවියන්ගේ තිබෙන ගති ලක්ෂණ වලට යම් කිසි බලපෑමක් සිද්ධ වෙයි කියන ඒ එකම හේතුව නිසා මුස්ලිම් ජනතාව අදහන ඒ එකම දෙවියන් මුස්ලිම් ජනතාව අදහන එකම දෙවියන් කොහොමද? ඒ එකම දෙවියන් ස්ත්‍රීලිංග හෝ පුරුෂලිංග හෝ වෙනත් ලිංගයකට අයත් කෙනෙක් නෙවෙයි. ඒ දෙවියන් දේවලිංගයට අයත් කෙනෙක්. දෙවියන් වෙනම දෙවියන් තමන්ව ආවේනික කරගෙන උදකලා කරගෙන සිටින කෙනෙක්. ඒ දෙවියන් ලිංගයකට අයත් වන්නේ නැහැ. ඒ දෙවියන් එක්කෙනෙක්. ඒ නිසා බහුවචනයකට ඒ දෙවියන්ව පරිවර්තනය කරලා කතා කරන්නට බෑ. ඒ දෙවියන්ට දරුවන් නැහැ. ඒ දෙවියන්ට දෙමාපියන් නැහැ. ඒ දෙවියන්ට අවශ්‍යතාවන් නැහැ. ඒ දෙවියන්ට දුර්වලතාවන් නැහැ. කුසගින්න නිින්ද කියන ඒ අවශ්‍යතාවන් දෙවියන්ට නැති නිසා මේ සියල්ලටම පරිබාහිර ඒ දෙවියන්ට පමණක් ආවේනික ගති ලක්ෂණ අන්තර්ගත කරන ඒ වචනය අල්ලාහ් කියන වචනය මුස්ලිම් ජනතාව අරාබි කතා නොකරත් අපි පිළිගත්තා. අපේ මුතුන් මිත්තන් තීරණය කළා අපි අල්ලාහ් කියන වචනයම අපේ ජන සමාජයට උගන්වා දෙමු කියලා. මෙපමණයි තියෙන වෙනස. යම් කිසි කෙනෙක් එකම දෙවියන් කෙනෙක් ගැන තමන්ගේ හදපතුලෙන් තරයේ විශ්වාස කරලා ඒ දෙවියන්ගේ නාමය කුමක් හෝ වේවා ඒ දෙවියන් එකම දෙවියන් ඒ දෙවියන් සර්ව පරාක්‍රම බලයෙන් යුක්ත කෙනෙක් ඒ දෙවියන්ට අවශ්‍යතාවක් නැහැ ඒ දෙවියන්ට අමුදරුවන් නැහැ ඒ දෙවියන්ට දුර්වලතාවක් නැහැ කියලා තමන්ගේ හද තුලින් විශ්වාස කරලා දෙවියන් කෙනෙක් අදහනවා නම් ඒ එකම දෙවියන් තමයි අල්ලාහ් කියන්නේ. මේ ඉස්ලාමීය විශ්වාසය බ්‍රහ්මා යනුවෙන් හින්දු ජනතාව දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. බ්‍රහ්මා කියන්නේ නිර්මාණකරු. විෂ්ණු යනුවෙන් දෙවියන්ට නමක් ආමන්ත්‍රණය කරනවා. විෂ්ණු කියන්නේ පරිපෝෂකයාණන්. ආරක්ෂා කරන කෙනෙක් සර්ව ලෝකයේම. සිව යනුවෙන් දෙවියන්ට ආමන්ත්‍රණය කරනවා. සිව යනුවෙන් අදහස් කරන්නේ ලෝකේ විනාශ කිරීමේ සර්ව බලය සහිත දෙවියන් කෙනෙක් ගැන. මේවා දෙවියන්ට තිබෙන විවිධ නම් කියලා දෙවියන් විවිධ දෙවිවරුන් කියලා හින්දු ජනතාව වෙනස් නම් වලින් දෙවියන්ව ආරූඪ කරගෙන දෙවියන්ව ආමන්ත්‍රණය කරනවා. ඉස්ලාම් හඳුන්වන්නේ ඒ ආරක්ෂා කරන ආරක්ෂකයාණන්
පරිපෝෂණය කරන පරිපෝෂකයාණන්, නිර්මාණය කරන නිර්මාපකයාණන්, විනාශ කරන සර්ව බලයේ තිබෙන දෙවියන් ඒ එකම දෙවියන් කියලා ඒ සංකල්පයේ හින්දු ජාතිකයෙක්ගේ සිත තුළ තබාගෙන පරම සත්‍යය යනුවෙන් හඳුන්වන ඒ එකම මහා සර්ව බල දෙවියන්ව අදහනවා නම් ඒ දෙවියන් තමයි ඒ එකම දෙවියන් වන අල්ලාහ්. වචනේ භාවිතා කිරීමේදී අපේ සමාජය මෙවන් නිගමනයක එළඹ තිබෙනවා මිසක් ඔබගේ සිතේ ඔබ දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ ඉස්ලාමීය මෙම සංකල්පය තුළ ඉඳගෙන නම් ඒ පිළිබඳව අපට කිසිම ගැටලුවක් නැහැ. එයයි එතුමාට ලබා දිය යුතු